අපේ අලුත් පාඩම සංඛ්‍යා රටා එහෙනම් දැන් ඔන්න හරියට දැන් වැඩේ කරගෙන යන්න මම සේරම බෝඩ් එකේ ලියනවා දැන් ඔයාලා දන්නවා මෙන්න මෙහෙම මම එකක් බලනවා මේ බලන්න 10 හරි 12 14 16 මම ඉස්සරහට 33ක් දානවා මේ 33ක් දාන එකෙන් අදහස් කරන්නේ මේක තව ඉස්සරහට තියනවා කියලා හරිද තව සංඛ්‍යා රටාවක් මම ලියනවා 1 4 9 16 තව ඉදිරියට තියෙනවා තව එකක් මම ලියනවා 2යි 4යි 8යි 16යි ඔය මම ලිව්වේ සංඛ්‍යා රටා තුනක් මේ තුන් දෙනාටම අපි කියන සංඛ්‍යා රටා කියලා හැබැයි මෙයාගේ තියෙන පොඩි විශේෂත්වයක් මේ බලන්නකො 12න් 10ක් අඩු කර 2යි 14න් 12ක් අඩු කර 2යි 16න් 14ක් අඩු කර 2යි මෙයා ගාවට එන්න 4න් 1ක් 3යි 9න් 4ක් 5යි 16න් 9ක් 16න් 9ක් 7යි මේකට එන්න 4න් 2ක් 2යි 8න් 4ක් 4යි 16න් 8ක් 8යි මේ තුන් දෙනාම සංඛ්‍යා රටා හැබැයි මේ තුන් දෙනාගේ පොඩි වෙනස්කම් කිහිපයක් තියෙනවා මෙයාගේ මේ එක ළඟ කියන්නේ අපි අනුයාත පද මේකට පදයක් කියලා කියන්නේ මේක පදයක් 16 කියන්නේ පදයක් මේකේ එක ළඟ තියෙන පද අතර වෙනස හැම වෙලෙම සමානයි හරිද මෙයාගේ එක ළඟ තියෙන පද අතර වෙනස සමාන නැහැ මෙයාගේ එක ළඟ තියෙන පද අතර වෙනස සමාන නැහැ නමුත් මේ තුන් දෙනාම සංඛ්‍යා රටා හැබැයි අපි 9 වසරේ වැඩිපුර අවධානය යොමු කරන්නේ මෙන්න මේ සංඛ්‍යා රටා පිළිබඳව පරතරය සමාන කට්ටිය පිළිබඳ තමයි මේ පාඩම පුරාවටම අපි යන්නේ හරි එහෙනම් ලියන්නකො මෙහෙම සංඛ්‍යා රටා කියලා ලියන්න යටින් කිසියම් අනුපිළිවෙලකට සකස් කරන ලද කිසියම් අනුපිළිවෙලකට සකස් කරන ලද කිසියම් අනුපිළිවෙලකට සකස් කරන ලද සංඛ්‍යා කිසියම් අනුපිළිවෙලකට සකස් කරන ලද සංඛ්‍යා සමූහයක් කිසියම් අනුපිළිවෙලකට සකස් කරන ලද සංඛ්‍යා සමූහයක් සංඛ්‍යා රටාවක් හෙවත් සංඛ්‍යා රටාවක් හෙවත් සංඛ්‍යා රටාවක් හෙවත් සංඛ්‍යා අනුක්‍රමයක් සංඛ්‍යා අනුක්‍රමයක් සංඛ්‍යා රටාවක් හෙවත් සංඛ්‍යා අනුක්‍රමයක් ලෙස හඳුන්වයි
සංඛ්‍යා අනුක්‍රමයක් ලෙස හඳුන්වයි. හරි. ඔන්න අපි සංඛ්‍යා රටාවක් කියන්නේ මොකක්ද කියලා ලිව්වා. ඕක විභාගෙට අහන්නේ නැහැ. සංඛ්‍යා රටාවක් හෙවත් සංඛ්‍යා අනුක්‍රමයක් ලෙස හඳුන්වයි. දැන් වල උදාහරණ ටිකක් ලියමු. උදාහරණ ටිකක් ලියන්න. 12 14 16 තව ඉදිරියට තියෙනවා. 20 25 30 තව ඉදිරියට තියෙනවා. 100 90 80 තවත් ඉස්සරහට තියෙනවා. ඍණ 10 ඍණ 12 ඍණ 14 ඔය මම ලිව්වේ සංඛ්‍යා රටා කිහිපයක්. ඒ ටික ඉක්මනට සටහන් කරගන්න. හරිනේ. ඔන්න සංඛ්‍යා රටා 4 ඉක්මනට ලියා ගන්න. හරි. ඊට පස්සේ හරිනේ. එහෙනම් ලියන්න ඊළඟ අනුමාත්‍රිකාවක්. සංඛ්‍යා රටාවක පොදු අන්තරය සංඛ්‍යා රටාවක පොදු අන්තරය සෙවීම. සංඛ්‍යා රටාවක පොදු අන්තරය සෙවීම. එහෙනම් ඔන්න හොඳට අහගන්න දැන් සංඛ්‍යා රටාවක පොදු අන්තරය සෙවීම. දැන් මම ඔයාලට කියලා දෙනවා මේ තියෙන්නේ පදයක්, මේ තියෙන්නේ පදයක්. බලන්න මේ 12න් 10ක් අඩු කරොත් වෙනස 2යි. අන්තරය 2යි. 14න් 12ක් අඩු කරොත් එතන අන්තරයක් 2යි. දැන් මේ වගේ හැම තැනම අන්තරය සමාන නම් අන්න එයාලට අපි කියන්නේ පොදු අන්තරය කියලා. හැබැයි මෙතන 2 ඇවිල්ලා මෙතන 4 ආවා කියන්නේ පොදු අන්තරයක් නෙමෙයි. පොදුයි කියන්නේ අපි මෙතන හැම කෙනාටම සමාන වෙන්න ඕන. එහෙනම් මෙහෙම සමාන වෙනවා නම් අන්න එයාට අපි කියන්නේ පොදු අන්තරය කියලා. එතකොට මේ සංඛ්‍යා රටාවේ පොදු අන්තරය 2යි. ඒ කියන්නේ මේ දෙන්න අතර වෙනස නැත්තම් මෙයාලා අතර අන්තරය 2යි. හැමෝටම සමාන වුණොත් තමයි ඒකට මේ පොදු කියන වචනේ දාන්නේ. නැත්තම් අන්තරය විතරයි. මේ ගාන බලන්නකො. 20 25 30 35 බලමු මෙයාගේ පොදු අන්තරයක්ද තියෙන්නේ කියලා. 25න් 20ක් 5යි. 30න් 25ක් 5යි. 35න් 30ක් 5යි.
එහෙනම් මේකටත් තියෙනවා පොදු අන්තරයක්. ඒක ඊටාම ලේසි. ඔයාලට පැහැදිලිද දැන් පොදු අන්තරය හොයන ක්‍රමය පවා. 12න් 10ක් අඩු කරනවා. නැත්තම් 35න් 30ක් අඩු කරනවා. නැත්තම් 30න් 25ක් අඩු කර හැකියි. නැත්තම් 25න් 20ක් අඩු කර හැකියි. හැබැයි 20න් අඩු කරන්න තෝරගන්න එපා. ඇයි 20 ඉස්සරහ වෙන කවුරුවත් නැහැනේ. 10න් අඩු කරන්න තෝරගන්න එපා. 10 ඉස්සරහ වෙන කවුරුවත් නැහැ. හරිනේ. එහෙනම් මෙහෙම ලියමුකෝ යටින්. අනුයාත පද දෙකක් අතර අනුයාත පද දෙකක් අතර අන්තරය අනුයාත පද දෙකක් අතර අන්තරය වෙනස කිව්වත් හොඳයිනේ. අනුයාත පද දෙකක් අතර අන්තරය ඕ අනුයාත පද දෙකක් අතර වෙනස කිව්වත් හරිනේ. හරියටම හරි. අනුයාත පද දෙකක් අතර අන්තරය වෙනස කිව්වත් හරි ඈ. අනුයාත පද දෙකක් අතර අන්තරය සමාන සංඛ්‍යා රටාවක නැත්නම් අනුයාත පද දෙකක් අතර වෙනස සමාන සංඛ්‍යා රටාවක නැත්නම් අන්තරය සමාන සංඛ්‍යා රටාවක එම අන්තරය පොදු අන්තරය ලෙස හඳුන්වයි. එම අන්තරය පොදු අන්තරය ලෙස හඳුන්වයි. එම අන්තරය පොදු අන්තරය ලෙස හඳුන්වයි. හරි නේද? පොදු අන්තරය ලෙස හඳුන්වයි. එහෙනම් හැමෝම ලියන්න පොදු අන්තරය හොයන විදිහ. මේක ලියලා කොටු කරගන්න ඕනේ. බලන්නකො පොදු අන්තරය හොයන්නේ කොහොමද කියලා. හරි. ලියන්නකො එහෙනම් පොදු අන්තරය සමානයි. පොදු අන්තරය සමානයි යම් පදයක් දැන් ඔයාලගේ අච්චු පොතේ තියෙන්නේ පළමු පදය හැර යම් පදයක් කියලා. ඒක මතක තියාගන්න පළවෙනි පදය පළවෙනියෙන්ම ගන්නෙ නෑ අපි කවදාවත්. පළවෙනි පදේ ගත්තොත් අඩු කරන්න කෙනෙක් නැතු වෙනවා එකයි ඈ. යම් පදයක් අඩු කිරීම යම් පදයක් අඩු කිරීම ඊට පෙර පදය පදය මෙන්න මේකෙන් තමයි අපි ඕනෑම සංඛ්‍යා රටාවක පොදු අන්තරය හොයන්නේ. යම් පදයකින් අඩු කරනවා එයාට කලින් තියෙන පදය. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් දෙවෙනියගෙන් පළවෙනිය අඩු කරනවා කියලා තමයි කියන්නේ. නැත්තම් හතරවෙනියගෙන් තුන්වෙනිය තමයි අඩු කරන්න ඕනේ. කවදාවත් හතරවෙනියගෙන් පස්වෙනිය අඩු කරන්නේ නැහැ. මොකක් හරි තෝරගත්තොත් ඊට කලින් කෙනා තමයි අඩු කරන්න ඕනේ. හරි. ඕක ලියලා කොටු කරගන්න. පොදු අන්තරය සමානයි යම් පදයක් අඩු කිරීම ඊට පෙර පදය. යම් පදයක් අඩු කිරීම ඊට පෙර පදය. හරි. එහෙනම් දැන් අපි තාම කල්පනාවෙන් පොදු අන්තර කිහිපයක් හොයන්න යමු. හරි ලියන්නකෝ එහෙනම්. පහත එක් සංඛ්‍යා රටාවේ
පහත එක් එක් සංඛ්‍යා රටාවේ පොදු අන්තරය සොයන්න. පොදු අන්තරය සොයන්න. පහත එක් එක් සංඛ්‍යා රටාවේ පොදු අන්තරය සොයන්න. එහෙනම් මෙන්න අපේ පළවෙනි ගාන. මම වැඩේ කියලා දෙනවා මේ. පොදු අන්තරය සමානයි. හරිද? කෙටියෙන් නෙවෙයි පොදු අන්තරය සමානයි 20 නම් ලියන්න එපා පළවෙනියෙන්. එහෙම වුණොත් අඩු කරන්න කෙනෙක් නැතු යනවනේ. 22 ලිව්වා. 22 ලිව්වොත් අඩු කරන්නේ හැම වෙලේම ඊට පෙර පදය. ඊට කලින් කෙනා තමයි අඩු කරන්නේ. 20 තමයි අඩු කරන්නේ. බලන්න 22කින් 20ක් ගියපුවම මේකේ පොදු අන්තරය 2යි. හරිම ලේසි. හරි. පළවෙනි උදාහරණය හදාගන්න. හරිනේ. ඊළඟ ගාන බලමු. 25 20 15 මෙයාගේ පොදු අන්තරය බලන්න. 20 තෝරගමු. 25 තෝරගන්න එපා. 20න් අඩු කරන්න ඕනේ 25. 20න් අඩු කරන්න ඕනේ 25. 20න් 25 අඩු කරපු ගමන් හරි ඔයාලා දන්නවනේ 25න් 20ක් අඩු කරොත් නම් උත්තරේ 5යි 20න් 25ක් අඩු කරොත් එයාගේ පිළිතුර හැම වෙලේම ඍණ වෙන්න ඕනේ. ඇයි? පොඩි කෙනෙකුගෙන් ලොකු කෙනෙක් නඩු කරන්නේ. එහෙනම් උත්තරේ ඍණ 5යි. ඊළඟ ගාන ඍණ 10 ඍණ 12 ඍණ 14 හරි මේ වගේ ගණන් මිශ්‍ර අභ්‍යාසයේ තියෙනවා. මිශ්‍ර අභ්‍යාසයේ මෙහෙම ගණන් තියෙන අපි ඒ නිසා මේවත් සාකච්ඡා කරන්න ඕනේ. හරි මෙයාගේ පොදු අන්තරය හොයන ක්‍රමය හැමෝටම මම දැන් කියලා දෙනවා. බලන්න ලේසි ක්‍රමයකුත් තියෙනවා. ලේසි ක්‍රමෙත් කියලා දෙන්නම්. ඊට කලින් අර අපි ගාන ලියන ක්‍රමය මම ඉස්සෙල්ලා කියලා දෙන්නම්කො. ඊට පස්සේ ලේසි ක්‍රමයක් තියෙනවා. ඔයාලගේ ගාන හරිද කියලා බලා ගන්න. ඕම් එක ක්‍රමයක් බලා ගන්න. අපි තෝරගත්තේ ඍණ 12. අපිට ඍණ 10 කවදාවත් පළවෙනියම තෝරගන්න බෑ. ඍණ 12න් අඩු කරනවා ඍණ 10. මේක තමයි ගොඩාක් ළමයි වරද්දන්නේ. 10 වසරට ගියත් මේ පාඩම තියෙනවා. 10 වසරේදී මේ සංඛ්‍යා රටාව වලට කියන සමාන්තර ශ්‍රේණි කියලා. ඒ නිසා සාමාන්‍ය පෙළ විභාගෙට අනිවාර්යෙන් ප්‍රශ්නයක් එන පාඩමක් මේ පාඩම. හැබැයි ඉතින් මේ 9ට වඩා වැඩි හරියක් තියෙනවා සාමාන්‍ය පෙළට. තව 10 වසරෙත් මේක උගන්වන්න තියෙනවා. නමුත් මේ අපි ආරම්භයේ ගන්නේ 9 වසරෙන් මේ ඍණ 12න් අඩු කරනවා ඍණ 10ක්. ඔන්න කල්පනාවෙන් අහගන්න ඍණ 12. ඔල 8 වසරේ මෙහෙම කරා. අඩු කිරීමක් එකතු කිරීමක් කරොත් ඊට පස්සේ කෙනාගේ ලකුණ මාරු කරා. ඔහම දානවා. එක මතක ඇති. ඍණ 12
අඩු කිරීම එකතු කිරීමක් කරොත් ඍණ 10 නෙමේ ධන 10 දාන්න. දැන් ඔයාලට පුළුවන් මේ දෙන්නගේ ලකුණු දිහා බලන්න. මෙයා ඍණ මෙයා ධන. අසමානයිනේ. අසමාන නම් අපි කරන්නේ අඩු කරලා එකතු කරන්න තිබ්බට අපි කරන්නේ අඩු. වැඩිපුර තියෙන කෙනාගේ ලකුණ තමයි උත්තරයට දාන්නේ මේ. 12න් 10ක් අඩු වුනහම 2යි. වැඩිපුර තියෙන කෙනාගේ ලකුණ ඍණ 2යි. ඔන්න උත්තරේ ඍණ 2යි ලියන්න එපා. මම ඔයාලට මේක තව විදිහක් කියන්නම්. අපි සාමාන්‍යයෙන් ලොකු පන්ති වලදී කරන්නේ මෙහෙම. ඍණ 12 ආවනේ. මෙතන ලකුණු දෙකක් තියෙනවනේ. අන්න ඒ වෙලාවට අපි කරන්නේ ඍණයි ඍණයි. ඍණයි ඍණයි. හරි. ඍණයි ඍණයි ආපු ගමන් ධන කියලා දානවා. ඍණයි ඍණයි ගුණ කිරීම මතක් කරගන්නකො. ඍණයි ඍණයි ධනනේ. එහෙනම් ඍණයි ඍණයි આવොත් ධන 10යි. දැන් මෙයාලගේ ලකුණු අසමානනේ. අඩු කරා 12න් 10ක් 2යි. වැඩි ගොඩේ ලකුණ ඍණ. එහෙනම් මෙයාගේ පොදු අන්තරය ඍණ 2යි. මේක තේරුම් නැතුණාට අපි තව හදනවා. හදා ගන්නකො මේක. Hello. ඉන්නවා. දෙන්නද තාම දෙන්නේ නැහැ. මම තාස්සේ පිටි හරින්නේ. මේක දෙන්න. හරි. ඊළඟ ගාන. මේකත් අපි මේ වගේම ගානක් හදලා බලමු ඈ. ඍණ 30. ඍණ 20. ඍණ 10. බලන්නකෝ ඔයාලා උත්සාහ කරන්න මේකේ හදන්න. ඍණ 30 ඍණ 20 ඍණ 10. අරන් යන්න. ඍණ 30 ඍණ 20 ඍණ 10. බලමු දෙන්න. අයිය. පොදු අන්තරය සමානයි. ඔන්න බලන්න. ඍණ 20 අඩු කිරීම ඍණ 30. හරි. පළවෙනි කෙනාගේ ඍණ 20ට වරහණක් දාන්න ඕනේ නැහැ. මොකද එයා පැටලෙන්නේ නැහැ නේ. මෙතනනේ මෙයාත් එක්ක පැටලෙන්න බලන්න. ඍණ 20 ඍණයි 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 ධන 30යි. හරි. ඍණ 20යි ධන 30යි. අසමානයිනේ. අසමාන නම් අඩු කරනවා 30න් 20ක් 10යි. 30න් 20ක් 10යි. වැඩි කෙනාගේ ලකුණ ධන. එහෙනම් උත්තරේ ධන 10යි. ධන කියලා දාන්න අවශ්‍ය නැහැ. හරිනේ. ධන 10යි. මම දැන් ඔයාලට කියලා දෙන්නම් මේ ගානේ කොහොමද එකපාර මේ උත්තරේ ගන්න කියලා. මේ උත්තරේ එකපාර ගන්න ක්‍රමයකුත් අපිට ඉස්සරහට ඕන වෙනවා. මේ බලන්න. ඍණ 30 ඉන්නව නේද? ඊළඟට ඉන්නව නේද ඍණ 20. ඔයාලා හිතන්නේ ඍණ 30ට වඩා ඍණ 20 කුඩාද විශාලද? විශාලයි.
ඍණ 30ට වඩා ඍණ 20 ලොකුයි. ඍණ 20ට වඩා ඍණ 10 ලොකුයි. එහෙනම් මේ සංඛ්‍යා රටාව වැඩි වෙලා තියෙන්නේ. තේරුණාද? වැඩි වෙලා තියෙන්නේ. වැඩි වෙන්නේ ඔයාලට මේක බලපු ගමන් පේනවනේ වැඩි වෙන්නේ 10 ගානේ කියලා. වැඩි වෙන්නේ 10 ගානේ. වැඩි වෙනවා නම් ඒක ධන 10යි. හරිද? වැඩි වෙලානේ තියෙන්නේ. වැඩි වෙන හැම කෙනෙකුගේම පොදු අන්තරය ධන. බලපු ගමන් පේනවා මේක 10 10 කියලා. එහෙනම් ධන 10යි. හරි. ඊළඟ ගාන බලන්නකො. මම ඊට කලින් දුන්නු ගාන නැහැ. මේ ගාන බලමු නිකන් මේ ඒක ඍණ 10 ඍණ 12 ඍණ 14. ඔන්න මේ ගාන බලන්න. එකපාර ගන්න ක්‍රමයේ බලමු. ඍණ 10ට වඩා ඍණ 12 කුඩයි. කුඩයි. ඍණ 12ට වඩා ඍණ 14ත් කුඩයි. මේක අඩු වෙලා තියෙන්නේ. අඩු වෙලා නම් අනිවාර්යෙන් උත්තරේ ඍණ කීය ගානද අඩු උනේ කියලා බලපු ගමන් පේනවා දෙකයි. වෙනස දෙකයි. ඍණ දෙකයි. නැත්තම් ඔයාලා ඒ එකපාර හදන ක්‍රමේ හිතේ තියාගන්න. මේ ක්‍රමයට ගාන අනිවාර්යෙන් හදන්න ඕනේ. ඉදිරියට එකපාර හදන්න අවස්ථාවක් දෙන්න පුළුවන් ඒ අදාළ ස්ථානවලදී. මේක ඔන්න බලන්න මම හදනවා ඍණ 12 අඩු කිරීම ඍණ 10. ඍණ 12 ඍණයි ධන 10යි. ඒ කියන්නේ ඍණ 2යි. හරිද? එහෙනම් තව ගානකට යන්න. ඍණ 80. ඍණ 80. එකපාරක් හදලා බලන්න උත්තරේ හරිද කියලා. ඍණ 75. ඍණ 70. හරි. ඉස්සලා ක්‍රමයට හදන්න පස්සේ බලන්න කෙටි ක්‍රමයට උත්තරේ හරිද කියලා. බලමු. පොදු අන්තරය සමානයි ඍණ 75 අඩු කිරීම ඍණ 80. ඍණ 75 ඍණයි ධන 80යි. අසමාන නිසා අඩු කරනවා 80න් 75 5යි. හැබැයි විශාල කොට ධන. උත්තරේ ධන 5යි. අපේ කෙටි ක්‍රමයට හදලා බලුවොත් ඍණ 80ට වඩා ඍණ 75 ලොකුයි. ඒ කියන්නේ මේක වැඩි වෙලා තියෙන්නේ. වැඩි වෙලා තියෙන්නේ 5 ගාන කියලා බලපු ගමන් පැහැදිලි. හරි? 5 ගානේ වැඩි වෙලා තියෙන කියලා බලපු ගමන් පැහැදිලි. ඒ වෙනස 5යිනේ. එහෙනම් ඉතින් වැඩි වෙලා නිසා ධන 5යි. වැඩි වෙලා නම් ධන 5යි. අඩු වෙලා නම් ඍණ 5යි. හරිනේ? එහෙනම් දැන් මම දෙනවා ගණන් ටිකක්. ඔයාලා මේ හැම එකේම පොදු අන්තරය හොයන්න ඕනේ මේ හදන ක්‍රමයට. ඕනනම් කෙටි ක්‍රමයට හරිද කියලා බලා ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. හරි. එහෙනම් පටන් ගමු.
එහෙනම් ඉවර ඇතිනේ. හරි. අපි එහෙනම් පළවෙනි ගානට උත්තරේ බලමු. මම දැන් අර කෙටි ක්‍රමයට උත්තරේ කියන්නේ දොර වලට හරිද වැරදිද කියලා බලා ගන්න පුළුවන් ඈ. මේකේ පිළිතුර ධන 2යි. ධන 2යි. මේකේ පිළිතුරත් ධන 2යි. මේක වැඩි වෙලානේ. ධන 2යි. මෙයා අඩු වෙලා ඍණ 2යි. මෙයා වැඩි වෙලා ධන 2යි. මෙයා අඩු වෙලා ඍණ 20යි. ඍණ 20යි. මෙයා අඩු වෙලා ඍණ 3යි. 3 ගන්න වෙනස 3යිනේ. ඍණ 3යි. මෙයා අඩු වෙලා ඍණ 5යි. බලපු ගමන් පහද කීයද කියලා හොයාගන්න පුළුවන්. බලපු ගමන් ඍණ 5යි. මේ අවම්බාට මෙතන 8යිනේ තියෙන්නේ. හැබැයි බලන්නේ අඩු වෙලාද වැඩි වෙලාද? වැඩි වෙලානේ. ධන 8යි. බලපු ගමන් මෙතන 2යි කියලා පැහැදිලි. හැබැයි අපි බලන්න ඕනේ මේක අඩු වෙලා තියෙන්නේ. බිඳුව ඍණ 2 අඩුයි. ඍණ 2ට වඩා ඍණ 4 අඩුයි. එහෙනම් මෙතන උත්තරේ ඍණ 2යි. මේක බලපු ගමන් පැහැදිලි වෙනස 2යි. හැබැයි අපි බලන්නේ ධනද ඍණද? මේකත් අඩු වෙලා නම් ඍණ 2යි. එහෙනම් ආපහු මුල ඉඳලා උත්තර ටික කියන්නම්. ධන 2යි ඍණ 2යි ඍණ 2යි ඍණ 20යි ඍණ 3යි ඍණ 5යි ධන 8යි ඍණ 2යි ඍණ 2යි. හරි. ඊට පස්සේ ලියන්න ඊළඟ ගාන මේ ඊළඟ මාතෘකාව සංඛ්‍යා රටාවක සාධාරණ පදය සංඛ්‍යා රටාවක සාධාරණ පදය සංඛ්‍යා රටාවක සාධාරණ පදය සංඛ්‍යා රටාවක සාධාරණ පදය. හරි. ඕක තමයි අපේ අනුමාතෘකාව. හරි. සංඛ්‍යා රටාවක සාධාරණ පදය. 8 වසරේ පළවෙනි පාඩමත් සංඛ්‍යා රටා. ඒකෙත් ළමයි ඉගෙනගෙන තියෙනවා මේ සාධාරණ පදය. නැත්තම් ඔයාලා තව අහලා තියෙනවා n වන පදය. නැත්තම් තව අහලා තියෙනවා නම පොදු පදය. මෙන්න මේ නම් තුනම එකයි. සාධාරණ පදය, n වන පදය, එහෙම නැත්තම් පොදු පදය. හරි මෙහෙම ලියන්න. සංඛ්‍යා රටාවක n වන පදය සංඛ්‍යා රටාවක n වන පදය
එහි සාධාරණ පදය ලෙස හඳුන්වයි. සංඛ්‍යා රටාවක n වන පදය සංඛ්‍යා රටාවක n වන පදය එහි සාධාරණ පදය සංඛ්‍යා රටාවක n වන පදය එහි සාධාරණ පදය ලෙස හඳුන්වයි. සංඛ්‍යා රටාවක n වන පදය එහි සාධාරණ පදය ලෙස හඳුන්වයි. ඒකටම ලියන්න සාධාරණ පදය මෙන්න මේ සංකේතයෙන් තමයි ලියන්නේ. t දාලා කුඩාවට n දානවා. දැන් සාධාරණ පදය tn මගින් ලියා දක්වයි. සාධාරණ පදය tn මගින් ලියා දක්වයි. හරිනේ. සාධාරණ පදය tn මගින් ලියා දක්වයි. හරි ඔය කොටසේ උත්තරයි තියෙන්නේ. මෙන්න මේ tn සංකේතය දාන්නේ සාධාරණ පදයට. පැහැදිලිනේ? එහෙනම් දැන් අපි ඊළඟට යමු. ඊළඟ මාතෘකාවට. දැන් සාධාරණ පදය කියන්නේ n වන පදය. හරි. ලියන්න ඊළඟ මාතෘකාව. සංඛ්‍යා රටාවක ඔන්න දැන් තමයි වැඩ තියෙන්නේ. සංඛ්‍යා රටාවක සාධාරණ පදය සඳහා සංඛ්‍යා රටාවක සාධාරණ පදය සඳහා සංඛ්‍යා රටාවක සාධාරණ පදය සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම සංඛ්‍යා රටාවක සාධාරණ පදය සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම සංඛ්‍යා රටාවක සාධාරණ පදය සඳහා ප්‍රකාශනයක් ලබා ගැනීම. හරි. එහෙනම් අපි දැන් ආරම්භය ගමු. ඔන්න මේක හොඳට අහගන්න වෙනවා ඔයාලා. හරි. පළවෙනි ගාන මම කියලා දෙන්නේ මෙන්න 10 12 14 මෙන්න මෙයාගේ සාධාරණ පදය. එහෙම නැත්නම් පොදු පදය. එහෙමත් නැත්නම් මේකේ n වන පදය තමයි අපි දැන් ලියන්න යන්නේ. හරි ලේසි ක්‍රමයක් තියෙනවා බලාගන්න. දැන් මම ඉස්සල්ලාම බලන්නේ අඩු වෙලාද වැඩි වෙලාද කියලා. වැඩි වෙලා. කොහොම ලියන්න ඕනේ නෑ. වැඩි වෙලා. වැඩි වෙලා නම් කීය ගානේද 2 ගානේනේ. එහෙනම් මේකේ පොදු අන්තරය 2යි. ඒක දැන් හැමෝටම පැහැදිලියි. පොදු අන්තරය 2යි. එහෙනම් මම මේක යටින් ලියා ගන්නවා 2 ගුණාකාර. 2 4 6 තව තිබ්බනම් 8 10 12 කියලා ලියා ගන්න. ඒකෙන් අදහස් වෙන්නේ ඔන්න හොඳට අහගන්න. ඒකෙන් අදහස් වෙන්නේ
මේ 10 12 14 කියන කෙනා හැදුනේ මෙන්න මේ සංඛ්‍යා රටාව. 2 4 6න් තමයි මේක හැදිලා තියෙන්නේ. හැදුනේ කොහොමද බලන්නකො. 2ට වඩා 10 ලොකුයි නේද? 8ක් විශාලයි. 4ට වඩා 12ත් 8ක් විශාලයි. 6ට වඩා 14ත් 8ක් විශාලයි. හරි. ඔන්න ආපහු බලන්න. දැන් ඔය මේ කැඩි කැඩි සම්බන්ධ ළමයිට මම මේක වීඩියෝ එක ඔයාලගේ group එකට නැවත දානවා. හරි ඒ නිසා ඒක මුලින් ඉඳන් ඒක බලන්න පුළුවන්. ඒ නිසා කිසිම ගැටලුවක් නැහැ. කැඩි කැඩි ආපු ළමයිට නැවත මේ වීඩියෝ එක මම දානවා. දැන් අසෙන්ලාටත් ඒක දෙනවා. ඒ නිසා ගැටලුවක් නැහැ. මුලට හිටියේ නැහැ කියලා මේ මෙතන ඉඳන් අහගෙන යන්න මුල කොටස් සියල්ලම මම නැවත දෙන්නම්. එතකොට ඒක නැවත බල හැකියි. හරි. දැන් මෙතන ඉඳන් බලන්න මේ අපි අලුත් කොටසක් පටන් ගත්තා විතරයි. 10 12 14. ඒක මේ වැඩි වෙනවනේ දෙක ගන්න. එහෙනම් පොදු අන්තරය 2යිනේ. හරි. එතන මෙන්න 2 4 6 කියලා ලිව්වා. දෙකේ ගුණාකාර ලිව්වා. 2ට වඩා 10 8ක් වැඩි. 4ට වඩා 8ක් වැඩි. 6ට වඩා 8ක් වැඩි. එහෙනම් මේකේ පොදු පදයට අපි කියන tn කියලානේ. සාධාරණ පදය සමානයි දෙකේ ගුණාකාර වලට 2n කියන්නේ කියලා 8 පන්තියේදී ඉගෙනගෙන තියෙනවා. දෙකේ ගුණාකාර නම් 2n. හැබැයි මෙයා එයාලට වඩා 8ක් ලොකුයි. එහෙනම් මේකට 8ක් එකතු කරනවා. ඔන්න උත්තරේ. 2n ධන 8. මේක තේරුනේ නැතුව ඇති සමහර අයට. ප්‍රශ්නයක් නෑ අපි තව මේව හදනවා. පළවෙනි ගානේ උදාහරණ දැන්ට ලියා ගන්න. 10 12 14 ලිව්වා. හරි. ඕන ඉස්සරහින් මම මේ වැඩි වෙනවා කියලා ඒවර අපේ කෙටි ක්‍රමේ මතකයිනේ. පොදු අන්තරය දාගන්න. පොදු අන්තරය 2යිනේ. එහෙනම් දෙකේ ගුණාකාර ටික ලිව්වා. ටක් ගාලා උත්තරය ගන්න කොහොමද තව කියලා දෙනවා. හරි. මේක සමහරට පැහැදිලි නැති වෙයි ප්‍රශ්නයක් නැහැ. ඊළඟ එකට යන්න. ඉස්සරලා හොද්දට ගණන් ටික අහගන්න ඕනේ. 30 35 40. හරි. හැමෝම මම අර කියලා දුන්නු ක්‍රමයට ටක් ගාලා පොදු අන්තරය හොයාගන්න. පොදු අන්තරය හොයන පැත්තකින් දාගන්න. පොදු අන්තරය හොයාගන්න. පොදු අන්තරය හොයාගන්න. වැඩි වෙලා තියෙන්නේ බව අමතක කරන්න එපා. වැඩි වෙලා තියෙන්නේ 5 ගන්න. එහෙනම් පොදු අන්තරය 5යි. පොදු අන්තරය 5යි. හරිද? පොදු අන්තරය 5 නම් අපි මෙතන ලියන්න ඕනේ 5 ගුණාකාර. පොදු අන්තරය 5 නම් අපි ලියන්නේ 5 ගුණාකාර. ඔන්න මතකනේ පොදු අන්තරය 2 නම් අපි ලිව්වේ 2 ගුණාකාර. පොදු අන්තරය 5 නම් අපි ලියන්නේ 5 ගුණාකාර. හරි? එහෙනම් ඔන්න 5 ගුණාකාර ලිව්වනේ. දැන් බලන්න මෙච්චරයි. 5ට වඩා 30 25ක් ලොකුයි.
5ට වඩා 30 25ක් ලොකුයිනේ. 10ට වඩා 35ක් 25යි. 15ට වඩා 40ක් 25ක් විශාලයි. එහෙනම් මෙයාගේ සාධාරණ පදය ලැබෙනවා 5 ගුණාකාර නම් 5න් ධන 25යි. ඇයි මේ 25 ලැබුණේ 5ට වඩා 30 25ක් ලොකුයි. 10ට වඩා 35ක් 25ක් ලොකුයි. 15ට වඩා 40ක් 25ක් ලොකුයි. ඒකත් හදාගන්න. හරි. තව එකක් බලමු. මේකත් බලමු. බලන්න උත්සාහ කරන්න. 12 16 20 12 16 20 හරිනේ. අපි එහෙනම් බලමු. දැන් කාට හරි පැහැදිලි නැත්නම් අහන්න ප්‍රශ්න පුළුවන් අහන්න. මම අවසානයේ තේරුම් කරාට පස්සෙත් පැහැදිලි නැත්නම් විතරක් ප්‍රශ්න අහන්න. හරි. මේ ගානේ පොදු අන්තරය මම කියවනේ මේකත් වැඩි වෙලානේ. 4යි. 4 ගානේ වැඩි වෙලා. එහෙනම් මම ලියන්නේ 4 ගුණාකාර. ඔන්න. එහෙනම් සාධාරණ පදයේ tn සමානයි 4යි n තමයි වැටෙන්න ඕනේ. ඒ 4 ගුණාකාරනේ. 4ට වඩා 12. 8ක් ලොකුයි. 8ක් ලොකුයි. 8ක් ලොකුයි. එහෙනම් 8ක් එකතු වෙනවා. tn සමානයි 4යි n ධන 8යි. හරිද? දැන් ඔන්න ඒක පැහැදිලි ඇති. මම පස්සේ ගණන් හදන්න දෙනකොට පැහැදිලි නැත්නම් අහන්න. ඊළඟ උදාහරණයක් යන්කෝ දැන්. tn සමානයි 4යි n ධන 8යි ඈ. ඊළඟ ගාන. ඊළඟ එක මෙහෙමයි එන්න ඕන. හරි. ඊළඟ ගාන කියලා දෙන්න කලින් මම ඔයාලෙන් පොඩි ප්‍රශ්නයක් අහනවා. මට මේකට උත්තරයක් දෙන්න. නෑ මේ ගානත් අපි හදලමුක. මේකත් හදලමු. මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඉස්සලා හදලා බලමු. 1 6 11 මේකත් පොඩ්ඩක් අපි උත්සාහ කරලා බලමු. 1යි 6යි 11යි.
හරි සර්. හරි බලමු නේ. පොදු අන්තරය හොයාගන්න. පොදු අන්තරය මේකේ වැඩි වෙලානේ 5යි. 5 ගාන කියලා පැහැදිලිනේ. පොදු අන්තරය 5යි. එහෙනම් 5 10 15. 5 ගුණාකාර තියෙන්නේ. එහෙනම් tn සමානයි 5යි n. ඍණ 4. හරියටම හරි. මොකද හැම ගානෙම මෙයාලා වැඩි වෙන්නේ නැහැ. දැන් මේකේ තියෙන්නේ 5ට වඩා මේක අඩුයි. 4ක් අඩුයි. 10ට වඩා 4ක් අඩුයි. මේ අපිට දුන්නු ගාන දිහා තමයි හැම වෙලෙම බලන්නේ. ලියපු කෙනාට වඩා අඩු වෙන්නත් පුළුවන්. ලියපු කෙනාට වඩා වැඩි වෙන්නත් පුළුවන්. අඩුයි නම් අඩු කරනවා, වැඩි නම් එකතු කරනවා. මේ හැම එකම 4 ගානේ අඩුයි. මේ 15ට වඩා 11 4ක් නින් අඩු. එහෙනම් මේකෙනුත් 4ක් අඩු කරනවා. ඔන්න උත්තරේ tn සමානයි 5යි n අඩු කිරීම 4යි. 5යි n අඩු කිරීම 4යි. හරි. ඒකත් පැහැදිලි වෙන්නේ නැති අඩුයි නම් අඩු කරන්න. හැබැයි දැන් තමයි ඊළඟ ගාන තියෙන්නේ. හරි. මේ ගානත් මම ඉස්සලා වලට හදන්න අවස්ථාව දෙනවා. දීලා ඉවර වෙලා තමයි කියලා දෙන්නේ. බලමු මේක හරියට හදායිද කියලා. ඍණ 4 නෙමෙයි 4 4 දාන්නකො 4 2 බිංදු අබාන්න මේකේ හොයන්න හරි බලමුකෝ මම කියලා දෙන්නම් පොදු අන්තරය ඔතනින් තමයි ගානට ආරම්භය ගන්න මෙතනින් මේක වැරදුනොත් ඔක්කොම ඉවරයි පොදු අන්තරය බලන්න මේක අඩු වෙලා නේද පාඩමේ ආරම්භයේ හිටපු ළමයි දන්නවා අඩු වෙලා නම් ඍණ හැමෝටම පැහැදිලි මේක දෙක ගානේ අඩු වෙන්නේ එහෙනම් පොදු අන්තරේ ඍණ 2යි හරිද එහෙනම් මෙතන අපි ලියන්නේ ඍණ 2 ඍණ 4 ඍණ 6 ඍණ 2 ගුණාකාර ඍණ 2 ගුණාකාර ටික තමයි ලියන්නේ එහෙනම් මෙන්න උත්තරේ tn සමානයි ඍණ 2යි n මෙයාලගේ පොදු පදේ ඍණ 2යි n ධන නම් ධන 2යි ඍණ 2යි n හරි දැන් මට කියන්න ඔයාලා ඍණ 2ට වඩා 4 ලොකුයිනේ 4 ලොකුයි. එහෙනම් මේකට අනිවාර්යෙන් එකතු වෙන්නයි තියෙන්නේ. මෙයාලට වඩා මෙයාලා කුඩයි නම් විතරයි අඩු වෙන්නේ. ඍණ 2ට වඩා 4 ලොකුයි. කොච්චරක් ලොකුද? ඒකයි අපි හරියට දාන්න ඕනේ. බලන්න ඔයාලා හරියට දාලාද කියලා. මම සංඛ්‍යා රේඛාව චුට්ටක් අඳිනවා. ඍණ 2ට වඩා 4 කොච්චරක් ලොකුයිද කියලා බලන්න යන්න. ඒකට කරන්න තියෙන අපි ඍණ 2 ඉඳලා 4 ගාවට යන්න ඕන කොච්චරක් සංඛ්‍යා පරතර හමු වෙනවද කියලා බලමු. 1යි
2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් බලන්න ඍණ 2ට වඩා 4 විශාලයි 6කින්. බිඳුවට වඩා නම් තමයි 4කින් ලොකු. ඍණ 2 ඉඳලා නම් ඍණ 2 ඉඳලාම යන්න එපයි. එන හැමෝටම පැහැදිලි ඇති ඍණ 2ට වඩා 4 6කින් විශාලයි. ඍණ 2ට වඩා 6ක් උඩින් තමයි 4 තියෙන්නේ. හරිද? එහෙනම් මේකට අපි එකතු කරන්න ඕනේ 6ක්. හිතන්නකෝ ඍණ 2 ඉඳලා බිඳුවට එන්නත් නේ. ඍණ 2 ඉඳලා බිඳුවට එන්නත් දෙකක් තියෙනවා. බිඳුව ඉඳලා 4ට 4ක් තියෙනවා. ඒතර ඔක්කොම වෙනස 6ක් තියෙනවා. ඔක්කොම වෙනස 6යි. 4 කියන්නේ ලොකුයිනේ. එහෙනම් 6ක් එකතු කරනවා මේ. ඍණ 2යින් ධන 6. හරි. අපි තව මේ වගේ ගණනක් හදලා තව ටිකක් පැහැදිලි කරගමු. මේක හදාගන්න. මේ සංඛ්‍යා රේඛාව අඳින්න අවශ්‍ය නැහැ. මම අර පැහැදිලි කරන්නයි ඒ කියන්නේ. ඍණ 2යින් ධන 6. හරි. අපි තව එකක් බලමු. ඒකත් බලමු ඉස්සෙල්ලා පැහැදිලි වෙයිද කියලා. 20 15 10 උත්සාහ කරන්න. 20 15 10 20 15 10 හරි. බලමු එහෙනම්. පොදු අන්තරය අඩු වෙලා ඍණ 5යි කියලා එකපාර හොයන්න පුළුවන්. ඍණ 5යි. එහෙනම් මෙන්න ඍණ 5 ඍණ 10 ඍණ 15. එහෙනම් මෙන්න සාධාරණ පදය ඍණ 5යි n ඍණ 5යි n දැන් තමයි මොනවා මේකේ වෙනස ගන්න විදිය බලන්නකෝ. කොහොමත් උඩ කෙනා ලොකුයිනේ. එහෙනම් මෙතෙන්ට අනිවාර්යෙන් එකතු වෙන්නේ කුඩයි නම් විතරයි අඩු වෙන්නේ. ඍණ 5 ඉඳලා බිඳුවට යනකොට 5යි. හරි. බිඳුවේ මෙතන බිඳුව කියලා හිතන්නකෝ. සංඛ්‍යා රේඛාව මෙතන බිඳුව කියලා හිතන්න. ඍණ 5 සිට බිඳුවට 5ක් තියෙනවා. බිඳුවේ සිට 20ට 20ක් තියෙනවා. එහෙනම් ඔක්කොම කීයක් තියෙනවද? 25යි. ඍණ 5යින් ධන 25යි උත්තරේ. ඒක පැහැදිලි ඇති. ඍණ 5යින් ධන 25යි. හරි. ඊළඟ එකට යමු. ඍණ 5යින් ධන 25 උත්තරේ. මේ ටික මැකුවා. ඊළඟ ගාන තමයි ආය ටිකක් අමාරු ගාන. ඍණ 20
ඍණ 18 ඍණ 16 ඍණ 20 ඍණ 18 ඍණ 16 මේක අපි කට්ටියම එකතු වෙලායි හදන්නේ. හැමෝම එකතු වෙලා හදන්නේ. හැමෝම හොයන්න පොදු අන්තරය. එකපාර උත්තරය ගත්ත හැකියි. පොදු අන්තරයට ටක් ගාලා ගන්න මම කියලා දුන්නු කෙටි ක්‍රමයට. මේක වැඩි වෙලා කියලා වලට පැහැදිලි. එහෙනම් මේකට ධන නෙන්න ඕනේ. එහෙනම් උත්තරේ 2යි. හරි. ඒ වැඩි වෙලානේ ධන 2යි. එහෙනම් මේ තියෙන්නේ 2 4 6 මෙයාලගෙන් හැදිච්ච කෙනෙක් තමයි මේ තියෙන්නේ. එහෙනම් ඔන්න බලන්න අපි ඒකට උත්තරේ ලියන විදිහ. tn සමානයි 2n. දැන් තමයි ඊළඟ වැඩේ. හරි ඔන්න වැඩේ පැටලෙයි. මෙතෙන්ට එනකන් පැහැදිලි ඇති. ඊට පස්සේ අර මොකද්ද උනේ කියලා බලන්න ඕනේ. කොහොමත් මෙයාලා අඩුයිනේ ළමයි. ධන වලට වඩා ඍණ වල කට්ටිය අඩුයි. එහෙනම් මේකේ අනිවාර්යෙන් අඩු කිරීමක් තියෙනවා. ඒක හඳුනගන්න ඉස්සරලා. ඉතින් ඍණ 20 කොහොමත් අඩුයිනේ දෙකට වඩා. කොච්චරක් අඩුද කියලා බලන්න ඕනේ. අඩුද කියලා බලන්න නම් අපි ආපස්සට නෙන්න ඕනේ. වැඩිද කියලා බලන්න ඉස්සරහට යනවා. හරි ආපස්සට එනකොට අපි අඩුද කියලා බලන්න නම් ඉස්සරලාම අපි 2 ඉඳලා බිඳුව ගාවට යනවා. දැන් මෙතන 2 ඉන්නවනම් 2 ඉඳලා බිඳුව ගාවට 2ක් අඩුයි. බිඳුවේ ඉඳලා 20 ගාවට 20ක් අඩුයි. එනකොට පැහැදිලි 2 ඉඳලා 20 ඍණ 20 ගාවට නම් කොච්චරක් අඩුද කියලා. සංඛ්‍යා රේඛාව ඉතින් මවාගත්තොත් ටක් ගාලා වෙනස හොයන්න පුළුවන් මේ. මෙතන 2 ඉන්නවා මෙතන ඍණ 20 ඉන්නවා මෙතන බිඳුව ඉන්නවා. බලන්නකෝ. 1යි 2යි තවත් 20යි. එහෙනම් කොච්චරක් අඩුද කියලා පැහැදිලි. 22ක් අඩුයි. 22ක් අඩුයි. එහෙනම් 2යින් අඩු කිරීම 22යි. හරි නේද? ආපහු පැහැදිලි කරලා දෙන්නම් ඒ ගාන. පොදු අන්තරය 2යි. පොදු අන්තරය 2යි. එහෙනම් 2 4 6. එහෙනම් tn සමානයි 2n. අඩු කිරීමක් නැතින අඩුයි නෙමෙයි. හැම කෙනෙක්ම අඩුයි. 4 ගන්නකො. 4 ඉඳලා ඍණ 18ටත් අර ගානක් තමයි. 4 මෙතන ඉන්නවා. මෙතන බිඳුව. මෙතන ඍණ 18 බලන්න. මෙතෙන්ට 4ක් අඩුයි මෙතෙන්ට 18ක් අඩුයි. 4ක් අඩුයි 18ක් අඩුයි. ඒත් 22 ලැබෙන්නේ. ඒත් 22ක් අඩුයි කියලා ලැබෙන්නේ. එහෙනම් 22ක් අඩු කරා. කවුරු ගත්තත් 6 ඉඳලා ඍණ 16 ගත්තත් 22ක් අඩුයි. එයි මේ ඍණ 16 කියන අඩුයිනේ. ඒ නිසා තමයි අඩු කරන්නේ. 22ක් අඩුයි. හරි. ඒකත් හදාගන්න. දැන් මේ වගේ ගණන් මිශ්‍ර අභ්‍යාසයේ තියෙන්නේ. ඒත් අපි මේ සේරම ඉගෙන ගත්තාම ඕන ප්‍රශ්නයකට උත්තර දෙන්න පුළුවන්. හරි. ඊළඟ ගාන. මේකත් හදාගන්න ඊළඟ ගාන. ඒකත් තව ප්‍රශ්නයක් වෙන ගානක් දෙන්න මම ඈ. ඍණ 20 ඍණ 22 ඍණ 24. ඍණ 20 ඍණ 22 ඍණ 24. බලමුනේ. කට්ටියම එකතු වෙලා හදමුකෝ එහෙනම්. ඍණ 20 ඍණ 22 ඍණ 24. පොදු අන්තරය හොයා ගන්න ඕනේ. ඒක තමයි පළවෙනිම කාර්යය. ඒක වැරදුනොත් ඔක්කොම ඉවරයි. කියලා දීලා තියෙන්නේ. වැඩි වෙලා නෙමෙයි අඩු වෙලා මේ. අඩු වෙලානේ තියෙන්නේ. අඩු වෙලා එහෙනම් ඍණ 2යි. ඍණ 2යි. අඩු වෙලා නම් ඍණ 2යි. හරිනේ. එහෙනම් මෙන්න ඍණ 2 ඍණ 4 ඍණ 6. මම කියන ක්‍රමයට හදන්න වරදින්න ඍණ 6. එහෙනම් tn සමානයි ඍණ 2n. ඍණ 2n. ඔයාලට පුළුවන් මෙතෙන්ට අඩු කිරීමක් එකතු කිරීමක් දෙන්න කියලා මෙතනින් හොයාගන්න මේ.
මෙතෙන්ට එන්නේ මෙයාලට වඩා මෙයාලා කුඩයිනේ. ඍණ 2කට වඩා ඍණ 20 කුඩයිනේ. පැහැදිලිද? එහෙනම් මේක අඩු කිරීමක් තියෙනවා. මේ අපේ ගාන ලොකුයි නම් එකතු කරනවා. ගාන කුඩයි නම් අඩු කරනවා. ඍණ 2කට වඩා ඍණ 20 කොච්චරක් අඩුද කියලායි දැන් අපි බලන්න යන්නේ. සංඛ්‍යා රේඛාව ඔළුවේ තියෙනවා නම් ඕක වරදින්නේ නැහැ කවදාවත්. මෙතන බිඳුව. මෙතන ඍණ 2. මේ හරියනේ ඍණ 20 තියෙන්නේ. දැන් ඍණ 2 ඉඳලා ඍණ 20ක් නේ බලන්න ඕනේ. ඒතර බිඳුවේ ඉඳලා එන්න ඕනේ නෑනේ ළමයිනේ. හරි? ඒතර බිඳුවේ ඉඳලා එන්න ඕනේ නෑ. මෙතන ඉඳලා එන්න ඕනේ. දැන් බිඳුවේ ඉඳලා ආවනම් තමයි 20ක් අඩු. තේරුම් ගන්න. බිඳුවේ ඉඳලා ආවනම් තමයි 20ක් අඩු. ඊට දෙකක් මෙහා ඉඳලා ආවනම් ඔයාලට පුළුවන් එකපාර කොච්චරක් අඩුද කියලා හිතා ගන්න. බිඳුවේ ඉඳලා ආවනම් 20ක් අඩුයි. හැබැයි ඊට දෙකක් මෙහා ඉඳලා ආවනම් කීයද අඩු කියලා දැනටම දන්නවා. 18ක් නේ අඩු වෙන්න ඕනේ. එයි අපි කොටස් දෙකක් මෙතන ඉඳලානේ පටන් ගන්න. ඒතර 18යි අඩු. ඒක හරියට තේරුම් ගන්න නැත්තම් වැඩි වරදිනවා. හරිනේ? එහෙනම් උත්තරේ tn සමානයි ඍණ 2n ඍණ 18. ඒක අමතක කරන්න. මෙතන බලමු කියනවා. මේ දෙන්නත් බලමු. මෙතන බිඳුව, මෙතන ඍණ 4, මෙතන ඍණ 22 ඉන්නවා. බිඳුවේ ඉඳලම આવොත් තමයි 22. බිඳුවේ ඉඳලම આવොත් තමයි 22ක් අඩු. හැබැයි අපි දැන් එන්න ඕනේ 4 ඉඳලා. 4 ඉඳලා ආවා කියන්නේ 22ට වඩා 4ක් අඩු වෙන්න එපැයි. 22ට වඩා 4ක් අඩුයි කියන්නේ ඒ 18ම තමයි. 22කින් 4ක් ගියාම 18. හරි. ඔය ක්‍රමෙන්ටයි අපි දැන් හදන්නේ. එහෙනම් මේක බලන්න පැහැදිලි නැත්තම් විතරක් මට කියන්න. පැහැදිලි නැත්තම් තව එක ගානක් කියලා දෙනවා. නැත්තම් ගණන් ටික දෙනවා හදන්න. කාටරි පැහැදිලි නැත්තම් කියන්න. ඔව්. ඒකට ඍණ 2n එකතු කිරීම ඍණ 18 කියලා දැම්මුත් හරි නැද්ද? මෙහෙම නේද? ඒකත් හරි. මෙහෙම දැම්මත් හරි. ඒ වුණාට අපිට ගාන හදන්න පහසු. දැන් ඊළඟට මේකේ තියෙනවා මේ සාධාරණ පදේ අරගෙන වැඩ කරන්න තියෙනවා. එතකොට මෙහෙම දාගන්න එක පහසුයි. ඍණ 2න් ඍණ 18 කියලා දාන එක හරි ඈ. අරකත් වැරදින එකත් හරි. හරිනේ? ඍණ 2න් එකතු කිරීම ඍණ 18 කියලා දැම්මත් හරි. හරි. එහෙනම් අපි දැන් ගණන් ටික හදමු. එක ගානක්වත් වරදින්න බෑ. මම මේ කියලා දුන්නු ක්‍රමයට හරියට හිතලා මෙහෙමයි අවසාන බලන්නේ. දැන් ඔයාලා පොදු අන්තරේ හොයන්න දන්නවනේ. ඔය තමයි අපි යන පාර. මෙයා හොයන්න ඊට පස්සේ මෙයාව ලියන්න දන්නවනේ. එයා ධන නම් ධන කෙනෙක් මෙතෙන්ට එන්නේ. මෙයා ඍණ නම් ඍණ කෙනෙක් මෙතෙන්ට එන්නේ. ඊට පස්සේ කරන්න තියෙන දැන් අපි ලියපු කෙනානේ යට ඉන්නේ. ගාන තමයි උඩ තියෙන්නේ. ගාන ලොකුයි නම් එකතු කරනවා. ඒ කියන්නේ අපි ලියපු කෙනාට වඩා ගාන කුඩයි නම් අඩු කරනවා. ඔච්චරයි මේකේ තියෙන්නේ. ඕන ගානක් කලහයක වරදින්න නැතුව හරි. එහෙනම් පටන් ගමු.
ගණන් 10ම හරියන්න ඕන හරිනම් නෑ.
හරි. අපි එහෙනම් බලමු නේ. පළවෙනි ගාන. පොදු අන්තරය 3යිනේ. 3 6 9. හරිනේ. 3 6 9 නම් මේකේ පොදු පදය ලැබෙනවා සාධාරණ පදය ලැබෙනවා tn සමානයි තුනයි n ධන 2යි tn සමානයි 3යි n ධන 2යි පළවෙනි ගාන. ගණන් 10ම හරියන්න ඕන හරිනම් tn සමානයි 3යි n ධන 2යි. දෙවෙනි ගාන බිංදුව 2 4 පොදු අන්තරය 2යි 2යි 4යි 6යි. එහෙනම් tn සමානයි 2යි n. මේ බලන්නකො ගාන අපි ලියපු අයට වඩා අඩුයි. ගාන අපි ලියපු අයට වඩා අඩුයි. එහෙනම් අඩු කරනවා කීයක්ද අඩු? මේ දෙකක් නේ අඩු. 2යි n ඍණ 2යි. tn සමානයි 2යි n ඍණ 2යි. තුන්වෙනි ගාන 20 23 26 20 23 26 පොදු අන්තරය 3යි 3 6 9. එහෙනම් tn සමානයි 3යි n 3ට වඩා 20. ඒ කියන්නේ ගාන ලොකුයි. අපි ලියපු කෙනාට වඩා ගාන ලොකුයි. එහෙනම් එකතු කරනවා 3ට වඩා 20 බලන්නකො ඒවනම් හරිය ලේසියිනේ අර ඍණාවොත් නේ පැටලෙන්නේ 17ක් නේ ලොකු 17යි. හතරවෙනි ගාන මේක තියෙන්නේ අඩු වෙලා තියෙන දෙක ගානේ. එහෙනම් ඍණ 2යි. ඍණ 2 ඍණ 4 ඍණ 6. එහෙනම් tn සමානයි ඍණ 2යි n. අපි ලියපු කෙනාට වඩා ගාන කුඩයි. එහෙනම් අඩු කරනවා. දැන් තමයි අර පැටලෙන ගාන කල්පනාව. ඍණ 2ට වඩා ඍණ 12 කොච්චරක් අඩුයිද කියලා බලන්න නම් සංඛ්‍යා රේඛා මතක් කරගන්න ඕනේ බිංදුව ඍණ 2 ඍණ 12. එතකොට මෙතන ඉඳලා આવොත් තමයි 12ක් අඩු. මෙතන ඉඳලා આવොත් 12ට වඩා 2යි අඩු වෙන්නේ. ඒ කියන්නේ 10යි අඩු. අඩු කිරීම 10යි. ඍණ 2යින් අඩු කිරීම 10යි. පස්වෙනි ගාන බලන්න මේක වැඩි වෙලා නේද? ඍණ 10ට වඩා ඍණ 8 විශාලයිනේ. ඍණ 8ට වඩා ඍණ 6 විශාලයි. වැඩි වෙන්නේ 2 ගාන. ඔය එහෙනම් tn සමානයි 2යි n. අපි ලියපු කෙනාට වඩා ගාන කුඩයි. 2ට වඩා ඍණ 10 කුඩයිනේ. එහෙනම් බලන්නකො සංඛ්‍යා රේඛාවක් ඉතින් මවාගෙන 2 බිංදුව ඍණ 10 කොහොමද තියෙන්නේ? මෙයාට වඩා මෙයා බිංදුවක් මේ දෙකක් අඩුයි. මෙතන 10ක් අඩුයි. ඔක්කොම 12ක් අඩුයි. 2යි n ඍණ 12යි. ඊළඟ 30 32 34 දෙකයිනේ. 2 4 6 tn සමානයි 2යි n. ඒක ලේසි ගානක්.
දෙකට වඩා 30 දෙකට වඩා 30 28ක් ලොකුයි. නැත්නම් 4ට වඩා 32 28ක් ලොකුයි. නිසා 28ක් එක් කරා. tn සමානයි 2යි n ධන 28යි. ඊළඟ ගාන. සර් ඔව්. සර් පස්වෙනි ගාන ආයෙ ටිකක් හදලා පෙන්නන්නකෝ. ඒක දැන් අවසානයේ හදන්න වෙන්නේ ඈ. මේක 10 ඉවරනහම මට ආයෙ පස්වෙනි ගාන කියන්න. හරි. ඍණාට ඍණ 12 ඍණ 16. ඍණාට ඍණ 12 ඍණ 16. මම මේ පහලින් ඍණාට ඍණ 12 ඍණ 16 නේ. මේක අඩු වෙලා 4 ගානේ අඩු වෙලා. එහෙනම් ඍණ 4 එන්න ඕන. ඍණ 4 ඍණාට ඍණ 12 4 ගානේ අඩු වෙලා තියෙන. එහෙනම් පොදුවන් මේ සාධාරණ පදයේ tn සමානයි ඍණ 4යින් ඍණ 4යින් බලන්නකො ගාන අපි ලියපු කෙනාට වඩා ගාන කුඩයි. ඍණ 4ට වඩා ඍණාට කුඩයිනේ. ඍණ 4ට වඩා ඍණාට කුඩයි. හරිනේ. ඍණ 4ට වඩා ඍණාට කුඩයි. බලමු කොච්චරක් කුඩාද කියලා. බිඳුව ඍණ 4 ඍණාට. බිඳුවට වඩා නම් 8ක් කුඩයි. හැබැයි 4ට වඩා කුඩා වෙන්නේ 4යි. ඍණ 4ට වඩා කුඩා වෙන්නේ 4යි. එහෙනම් 4යි අඩු වෙන්නේ. ඔය තමයි 7 වෙනි ගාන. පස්වෙනි ගාන මම ආයේ මේ ඔක්කොම සාකච්ඡා කරලා ඉවරලා ඔන්න හදලා දෙන්නම් 5 ඈ. හරි. 8 වෙනි ගාන. 8 වෙනි ගාන 22 20 18 පොදු අන්තරයේ ඍණ 2යිනේ. මොකද 22ට වඩා 20 අඩුයි. අඩු වෙලානේ ඍණ 2 ඍණ 4 ඍණ 6. එහෙනම් tn සමානයි ඍණ 2යි n. ඍණ 2යි n. ගාන අපි ලියපු කෙනාට වඩා විශාලයි. ගාන විශාලයි. ඍණ 2ට වඩා 22 කොච්චරක් ලොකුද කියලායි දැන් බලන්න. ඒකටත් සංඛ්‍යා රේඛාවටක් ගාලා ප්‍රයෝජනට ගන්නකො. ඍණ 2 බිඳුව 22 ලොකුද කියලා බලද්දි මේ පැත්තට යන්න ඕනේ. ඍණ 2 සිට බිඳුවට 2යි බිඳුවේ සිට 22ට 22යි ඔක්කොම 24ක් කියලා පැහැදිලි ඇති. ඔක්කොම 24යි. වැඩි නම් එකතු කරනවානේ. ගාන විශාලයිනේ. විශාලයි නම් එකතු කරනවා ඈ. ඍණ 2යින් ධන 24යි. 9 වෙනි ගාන 4 10 16 6යි. එහෙනම් 6 12 18 බලන්න 4යි 6යි 10යි 10යි 6යි 16යි. එහෙනම් පොදු අන්තරේ 6යිනේ. එහෙනම් 6 වරක් 6 ගුණාකාර. එහෙනම් ඔන්න tn සමානයි 6යි n. ගාන තමයි මෙයා. අපි ලියපු කෙනා තමයි මෙයා. බලන්න අපි ලියපු කෙනාට වඩා ගාන කුඩයිනේ. එහෙනම් අඩු කරන්න තියෙන්නේ. අපි ලියපු කෙනාට වඩා ගාන කුඩයි. කොච්චරක් කුඩයිද? ධන කට්ටිය මෙ හිටියොත් ඒ කුඩා අඩු වැඩි කට්ටිය හොයාගන්න හරි ලේසියිනේ. 6න් 4ක් ගියපුවම 2යි. 6ට වඩා 4 2යි කුඩා. ඍණාව විතරයි අර සංඛ්‍යා රේඛාවෙන් බලන්න ඕනේ. නැත්තම් කෙලින්ම ලේසියිනේ. 6ට වඩා 4 2යිනේ අඩු. එහෙනම් 2ක් අඩු කරා. 10 වෙනි ගාන. 10 වෙනි ගානේ බලන්න තියෙන්නේ මෙහෙමයි. 10 වෙනි ගාන ඍණ 6 ඍණ 3 බිඳුව. ඒක වැඩි වෙලා තියෙන්නේ විශාල වෙලා තියෙන්නේ. ඍණ 6ට වඩා ඍණ 3 වැඩි. එහෙනම් පොදු අන්තරය ධන 3යි. එහෙනම් 3 6 9. 3 ගුණාකාර ලිව්වා. ධන 3 ලියන්න හේතුව මෙතන පොදු අන්තරය ධන 3 නිසායි. එහෙනම් එනේ tn සමානයි 3යි n 3යි n ගාන කුඩයි. ගාන කුඩයි. පැහැදිලි ඇති. ගාන කුඩයි. ඒ 3ට වඩා ඍණ 6 කුඩයිනේ. ගාන කුඩයි නම් අඩු කරනවා. කොච්චරද කියලා බලමු. මේ ඉන්නේ 3. මේ ඉන්නේ බිඳුව. මේ තියෙන ඍණ 6. බලමු කොච්චර කුඩයිද කියලා. කුඩයි නම් මේ පැත්තනේ බලන්න අපි.
මෙතනව 3ක් කුඩයි. මෙතන 6ක් කුඩයි. 3 ඉඳලා බිඳුව 3ක් කුඩයි. බිඳුවේ සිට ඍණ 6 6ක් කුඩයි. ඒතර ඔක්කොම 9ක් අඩුයි කියලා පැහැදිලි. තේරෙනවද? කවදාවත් වරදින්නේ නැහැ මෙහෙම හදද්දී. 9ක් එන උත්තරේ 3යින් ඍණ 9. හරි. දැන් බලන්න අපේ කාට හරි ඕන කිව්වා පස්වෙනි ගාන. මට ඒ ළමයා පස්වෙනි ගාන කියන්න ඕන. මම දැන් මැකුවනේ පස්වෙනි ගාන. කියන්නද? කියන්න. ඍණ 10. ඍණ 10ද? ඔව්. ආ. ඍණ 8. ඍණ 8. ඍණ 6. හරි. මේ අපි හදන්නේ පස්වෙනි ගාන ආපහු. ඍණ 10 ඍණ 8 ඍණ 6. ඒ කියන්නේ මේක වැඩි වෙලානේ තියෙන්නේ. පොදු අන්තරය 2යි. වැඩි වෙලා නිසා පොදු අන්තරය 2යි. එහෙනම් 2 4 6. හරිනේ? පොදු අන්තරය 2යි. එහෙනම් tn සමානයි 2n. tn සමානයි 2n. ගාන අඩු කිරීම තියෙනවා නම් මේ දෙක එකතු කරලා ලියන්න. එකතු කිරීම උනොත් මේ දෙක අඩු කරලා උත්තරේ ලියන්න. තේරුණාද? හරිනේ? ගාන මේ බලන්නකො. දැන් අපි 2 4 6 ලිව්වේ මෙතන පොදු අන්තරය 2 නිසානේ. අඩු වෙලානේ තියෙන්නේ. 2යි. ඊට පස්සේ බලන්න ගාන මේ ගාන අපි ලියපු කෙනාට වඩා අඩුයි. 2ට වඩා ඍණ 10 අඩුයිනේ. එහෙනම් අපි මෙතෙන්ට අඩු කරන්න ඕන. 2ට වඩා ඍණ 10 අඩුයි. කීයක් අඩුද කියලා බලන්න මම ඔය ලේසික මේ කියලා දුන්නේ සංඛ්‍යා රේඛාවෙන්. ඒතර වරදින්නෙම නැහැ. නැත්තම් අර අඩු කර කර බල හැකි. නැත්තම් මේ බලන්නකො. 2 බිඳුව ඍණ 10. 2ට වඩා ඍණ 10 කොච්චරක් අඩුයිද කියලා බලන්න මෙහෙමයි මේ. මෙතන 2ක් අඩුයි. මෙතන 10ක් අඩුයි. ඒතර ඔක්කොම අඩුයි 12ක්. එහෙනම් 12ක් අඩු කරනවා. හරිනේ? දෙකයින් ඍණ 12යි උත්තරය. හරි. එනවනේ ඒ ගාන හරි. දැන් ඔයාලට මම තව දෙනවා. අද අපි මේකෙන් අද මෙතනින් එහාට යන්නේ නැහැ. මෙන්න මේ ගාන හදන්න ඔයාලගේ අච්චු පොතේ මිශ්‍ර අභ්‍යාසයේ ගානක් තියෙනවා. චුට්ටක් අපි බලමු මේක හදන්න. මිශ්‍ර අභ්‍යාස ගාන. හරි. මේකත් හදලා ඉස්සෙල්ලාම බලන්න. ඍණ 3 1 5 තියෙනවා. මේ ගාන හදන්න. ඍණ 3 1 5 මේ තියෙන එක 9 නෑනේ. 9. හරි හරි මම 9 ලිව්වේ නැහැ 9ක් තියෙන ඒ 9 අවශ්‍ය නැහැ. ඍණ 3 1 5 හරි. ඒක 9 මෙතන තිබුණාට ප්‍රශ්නයක් නැහැ. ඍණ 3 1 5 බලන්න මේක හදලා දෙන්න ඉක්මනට. තාම අත්‍යපතේ ගණන් හදන්න යන්නේ අපි තාම පාඩම සම්පූර්ණ ඉවර නැහැ. අපි පොදු පදයේ හෙව්වා ඊට පස්සේ තමයි අත්‍යපතේ දෙන ගණන්. නමුත් අත්‍යපතේ ඉස්සරලා පොදු පදයට කලින් වෙන වර්ගයක ගණන් ටිකක් තියෙනවා. නමුත් අපි පොදු පදයේ හොයලා තමයි මේ ගණනුත් එක්ක එකට හදන්නේ. හරි බලන්න මේකේ පොදු පදයේ සාධාරණ පදයේ හොයන්න. වැදගත්ම කාරණය පොදු අන්තරය හොයා ගැනීම.
ඒක හොයාගන්න මං ලේසි ක්‍රමයක් කියලා දුන්නා. හරි. හොලිවර ඇති පොදු අන්තරය. දැන් කාට හරි ළමයෙකුට මේ දෙන්නගේ බලන්නකො මේ දෙන්න නිකන් අමාරුයි වෙනස හොයන්න. හැබැයි වැඩි වෙලා කියන කතාව පැහැදිලිනේ. ඍණ 3ට වඩා ධන 1 ලොකුයි. ධන 1ට වඩා ධන 5 ලොකුයි. වැඩි වෙලා කියලා පැහැදිලි. ඉතින් අපිට කොච්චරද වැඩි උනේ කියලා මේ දෙන්න දිහා බලුවොත් පුළුවන්. 1ට වඩා 5 4නේ. එහෙනම් මේක පොදු අන්තරය 4ක් කියන එක පැහැදිලි. පුළුවන් ස්ථානෙන් හොයාගන්න ටක් ගාලා. 1ට වඩා 5 4ක් විශාලයි. නැත්තම් ඍණ 3ට වඩා 1 කොච්චරක් විශාලද කියලා බලන්න නම් මේ බලන්නකො. ඍණ 3න් පස්සේ ඍණ 2 ඉන්නවා. ඍණ 2 ඉන්නවා. ඍණ 1 ඉන්නවා. බිංදුව ඉන්නවා. 1 ඉන්නවා. එතනත් 4ක් තමයි වැඩි. එහෙනම් පොදු අන්තරය 4 නම් 4 ගුණාකාර ලියුව. 4 8 12. එහෙනම් මෙන්න පොදු පදය සාධාරණ පදය tn සමානයි 4n 4n ගාන අපි ලියපු කෙනාට වඩා කුඩයි. ගාන කුඩයි. එහෙනම් අඩු කරනවා. කොච්චරක් කුඩයිද කියලා බලන්න නම් සංඛ්‍යා රේඛාවට යන්න. 4 බිංදුව ඍණ 3. කුඩයි. 4 බිංදුව ඍණ 3. මෙතෙන්ටම 4ක් අඩුයි. මෙතන 3ක් අඩුයි. එහෙනම් ඔක්කොම කීයක් අඩුයිද කියලා පැහැදිලි වලට 7ක් අඩුයි. 7ක් අඩුයි. හරි නේද? 7ක් අඩුයි. එහෙනම් මෙතනින් 7ක් අඩු කරනවා. ඔය අපි මේකෙන් මේක අඩු කරලා බැලුවේ. නැත්තම් ඔයාලට නිකන් අඩු කරන්න පුළුවන්. 4 අඩු කිරීම ඍණ 3 දාලා පුළුවන් බලන්න කොච්චරක් අඩුද කියලා. මම අර එහෙම අඩු කරන අර පොදු අන්තරේ හොයද්දි කියලා දුන්නා ඔයාලට අඩු කිරීම කරන විදිය. දැන් මේකට මෙහෙම කරන එක ලේසි වරදින්නේ නැහැ. හරිනේ? 4ට වඩා මෙතෙන්ට 4ක් අඩුයි. මෙතෙන්ට 3ක් අඩුයි. එහෙනම් ඔක්කොම 7ක් අඩුයි. හරි. එහෙනම් අපි තව එක ගානක් තියෙන එක හදලා පාඩම අවසන් කරමු. මේකත් අත්තිපොතේ ගානක් මිශ්‍ර අභ්‍යාසයේ අනිත් ඒවා ලේසියව ඔක්කොම දීලා තියෙන්නේ මේ ගාන. එකහමාර දෙකහමාර අය වෙන අමාරු ගානක් ඕකේ නැහැ. එකහමාර දෙකහමාර එකහමාර දෙකහමාර එකහමාර දෙකහමාර හරි. වැඩි වෙලා බව නම් ඉතින් අනිවාර්යෙන් පැහැදිලි. කොච්චරක් වැඩි වෙලාද කියන එක තමයි දැන් ප්‍රශ්නේ. මේ බලන්න එකහමාර දෙකහමාර භාගෙනේ වැඩි වෙලා තියෙන්නේ. භාගයයි වැඩි වෙලා තියෙන්නේ. භාගයයි වැඩි වෙලා තියෙන්නේ. හරි දැන් බලන්න හිතන්න.
හරිනේ. බලමුද එහෙනම්. පොදු අන්තරයේ භාගයයි ඈ. එහෙනම් ඉතින් අපි දැන් ලියන්න ඕනේ මේ භාගයේ ගුණාකාර ටික ලියන්න. භාගයේ ගුණාකාර. එතකොට මෙහෙමයි සමහරව වරද්දා ගන්නවක. භාගයේ ගුණාකාර නම් භාගය දැන් හිතන්න අපි දෙකේ ගුණාකාරව නම් 2 දෙවරක් 2 4යි. හරි 2යි 2යි 4යි 4යි 2යි 6යි 6යි 2යි 8යි එහෙම ලියන්නේ. භාග ගුණාකාරන පළවෙනිම භාගය භාගයයි 1යි 1යි භාගයයි 1හමාරයි 1හමාරයි භාගයයි 2යි ඒ තමයි භාග ගුණාකාර. ඔක තමයි හැම සැරේම ළමයි වරද්දන්නේ. අය කල්පනාවෙන් මම ලබන සතියේත් මේ වගේ ගාණක් දෙන්නම් හදන්න. 1හමාර 2 2හමාර තමයි ගාණ. මේ තමයි භාගේ ගුණාකාර. භාගේ ගාවට එන්න ඕනේ 1. 1 ගාවට එන්න ඕනේ 1හමාර. 1හමාර ගාන 2. එහෙනම් මෙන්න tn සමානයි භාගයයි n. 3 තිබ්බනම් 3යි. 4 තිබ්බනම් 4යි. භාගයයි n. කොහොමත් ගාන ලොකුයිනේ. කොහොමත් ගාන ලොකුයි. එකතු කරනවා. කොච්චරක් ලොකුයිද කියලා ටක් ගාලා බල හැකියි. භාගයට වඩා 1හමාර ලොකුයි 1. 1ට වඩා 2 ලොකුයි 1. 1හමාරට වඩා 2හමාර විශාලයි 1කින්. එහෙනම් එකක් තමයි මෙතෙන්ට එකතු වෙන්නේ. tn සමානයි 2න් 1යි n ධන 1යි. මේක පැහැදිලි නම් මම අය ලබන සතියේත් මේ වගේ භාග ගණන් 2 3ක් තව කියලා දෙනවා. හැබැයි මිශ්‍ර අභ්‍යාසයේ